අයිබෝන් පුතේදුවේ අද දවසේ අපි සූදානම් වෙන්නේ ප්‍රශ්න පත්‍රාංක 54 සාකච්ඡා කරන්න. ඔබ අංක 54 ප්‍රශ්න පත්‍රය අරගෙන සූදානම් වෙන්න සාකච්ඡා කරන්න. පුතේ ප්‍රශ්න පත්‍රාංක 54 පළවෙනි ප්‍රශ්නය. පහත ප්‍රකාශ අතරින් ඔබට එකඟ විය නොහැකි ප්‍රකාශය කුමක්ද? පහත ප්‍රකාශ අතරින් ඔබට එකඟ විය නොහැකි ප්‍රකාශය කුමක්ද? කියන පුතේ උත්තරාංක 3. සෑම අවස්ථාවකදීම සමතුලිත මිලේදී පාරිභෝගික අතිරික්තය නිෂ්පාදන අතිරික්තයට සමාන වේ. සෑම මිලකදීම පාරිභෝගික අතිරික්තය නිෂ්පාදන අතිරික්තයට සමාන වේ. නෑ. පුතේ හැම වෙලාවෙම පාරිභෝගික අතිරික්තය නිෂ්පාදන අතිරික්තයට සමාන වීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේ බලන්න. මේ රූප සටහන බලන්න. මෙන්න පාරිභෝගික අතිරික්තය, මෙන්න නිෂ්පාදන අතිරික්තය. සමානද? නැහැ. හැමතිස්සෙම පුතේ පාරිභෝගික අතිරික්තය නිෂ්පාදන අතිරික්තයට සමාන වීමක් සිද්ධ වෙන්නේ නැහැ. බලන්න පුංචි රූපයක් කියලා මේ. මේ සටහන බලන්න. මෙන්න පාරිභෝගික අතිරික්තය මේ ප්‍රදේශය, මෙන්න නිෂ්පාදන අතිරික්තය මේ ට්‍රොපීසිය. පාරිභෝගික අතිරික්තය නිෂ්පාදන අතිරික්තය සමානද? නැහැ. එහෙනම් පුතේ අපෙන් අහනවා එකඟ විය නොහැකි ප්‍රකාශය. අපි එකඟ වෙන්නේ නැත්තේ පුතේ වැරදි ප්‍රකාශයක. එහෙනම් පුතේ අපි කියනවා උත්තරාංක 3. උත්තරාංක 3. පළවෙනි උත්තරය 3. දෙවෙනි කාරණාව පුතේ පාරිභෝගික අතිරික්තය ශූන්‍ය අගයක් ගැනීමට අවශ්‍ය කරන කොන්දේසිය වනුයේ. පාරිභෝගික අතිරික්තය ශූන්‍යයක් වෙන්නේ. දෙවෙනි ප්‍රශ්නය පාරිභෝගික අතිරික්තය ශූන්‍යයක් වෙන්න අවශ්‍ය කොන්දේසිය. මෙන්න පාරිභෝගික අතිරික්තය ශූන්‍යයක් වීමට අවශ්‍ය කොන්දේසිය. සරලව රූප සටහනක් ඇදලා තේරුම් ගමු. සරලව රූප සටහනක් ඇදලා තේරුම් ගමු. මෙන්න පුතේ පාරිභෝගික අතිරික්තය. පාරිභෝගිකයා ගෙවන මිලට උඩින් කොටසේ වර්ගඵලය. පාරිභෝගිකයා ගෙවන මිලට උඩින් කොටසේ වර්ගඵලය. හරිද? පාරිභෝගික අතිරික්තය. බලන්න හොඳින්. පාරිභෝගික අතිරික්තය ශූන්‍යයක් වීම. මේ දෙන්නේ පාරිභෝගික අතිරික්තය. හරිද? right. මේ බලන්න උදේ මේ දෙන්නේ ඉල්ලුම් වක්‍රය. ඔන්න ඉල්ලුම් වක්‍රේ නම්‍යතාව වැඩි වෙනවා. නම්‍යතාව වැඩි වෙනවා. ඔන්න බලන්න දැන් මොකෝයි. දැන් හොඳින් බලන්න. මේ ඉල්ලුම් වක්‍රය දැන් ඔන්න නම්‍යතාව හිමින්ට වැඩි වෙනවා. නැවිලා දැන් නම්‍යතාව වැඩි වෙන්නේ මොකද්ද පුතේ අඩු වෙන්නේ? නම්‍යතාව වැඩි වෙන්නේ අඩු වෙන්නේ මොකක්ද? පාරිභෝගික අතිරික්තය. දැන් මොකෝයි? අඩු වෙලා නැත්තටම නැති වෙලා යනවා. නේද? right. එතකොට පාරිභෝගික ඉල්ලුම් වක්‍රේ නම්‍යතාව වැඩි වෙන්න පාරිභෝගික අතිරික්තය අඩු වෙනවා. ඉල්ලුම් වක්‍රේ මෙහෙම වුණාම අපි ඒකට කියන්නේ මොන නම්යද පුතේ? ඉල්ලුම් වක්‍රය මොන නම්යේද? පූර්ණ නම්ය. මෙහෙම. පාරිභෝගික අතිරික්තය ශූන්‍යයි. එන බලන්න පුතේ. ඔන්න පාරිභෝගික අතිරික්තය. මෙන්න මේ ප්‍රදේශයෙන් පෙන්නන්නේ පාරිභෝගික අතිරික්තය. ඉල්ලුම් වක්‍රයේ නම්ය වෙලා මේ පූර්ණ නම්ය වෙනවා. පාරිභෝගික අතිරික්තය ශූන්‍ය වෙනවා. උත්තරාංක 1 ඉල්ලුම පූර්ණ මිල නම්‍යතාවයකින් යුක්ත වීම. හරිද? right. ඉල්ලුම පූර්ණ මිල නම්‍යතාවයකින් යුක්ත වීම. කියවන්න පුතේ දෙවෙනි ප්‍රශ්නය. තුන්වෙනි ප්‍රශ්නය කියවන්න. තුන්වෙනි ප්‍රශ්නය කියවන්න. මොකක්ද තුන්වෙනි ප්‍රශ්නය කියන්නේ පුතේ? ඉල්ලුම් සැපයුම් ලේඛනය පහත වේ. ගමු.
කියන බාණ්ඩ එකට දාලා ඉල්ලුම් සැපයුම් ලේඛනය පහත වේ. ඉල්ලුම් සැපයුම් ලේඛනය පහත වේ. කොහොමද තියෙන්නේ පුතේ බලන්න. මිල ඉල්ලුම් ප්‍රමාණය සැපයුම් ප්‍රමාණය. මිල ඉල්ලුම් ප්‍රමාණය සැපයුම් ප්‍රමාණය. මිල ඉල්ලුම් ප්‍රමාණය සැපයුම් ප්‍රමාණය. මිල තියෙනවා පුතේ 20යි 40යි. සැපයුම් ප්‍රමාණය තියෙනවා ඉල්ලුම් ප්‍රමාණය 80යි 40යි. සැපයුම් ප්‍රමාණය 30යි 90යි. 30යි 90යි. අපෙන් අහන්නේ පුතේ මොකද්ද? අදි ඉල්ලුම් සමීකරණය. අපෙන් අහන්නේ මොකද්ද? අදි ඉල්ලුම් සමීකරණය. අපි පුතේ මේ ලේඛනයටම අලුත් තීරුවක් දාමු. අදි ඉල්ලුම් ප්‍රමාණය. පුතේ අදි ඉල්ලුම් ප්‍රමාණය හැදෙන්නේ කොහොමද? ඉල්ලුම් ප්‍රමාණයෙන් අඩු කරනවා සැපයුම් ප්‍රමාණය. ඉල්ලුම් ප්‍රමාණයෙන් අඩු කරනවා සැපයුම් ප්‍රමාණය. ඒ කියන්නේ මෙන්න ඉල්ලුම් ප්‍රමාණය මෙන්න සැපයුම් ප්‍රමාණය. ඉල්ලුම් ප්‍රමාණය 80යි සැපයුම් ප්‍රමාණය 30යි. වැඩිපුර තියෙන ඉල්ලුම අද ඉල්ලුම 50. මිල 40 දී ඉල්ලුම් ප්‍රමාණය 40යි සැපයුම් ප්‍රමාණය 90යි. 40න් 90ක් ගියාම ඍණ 50. හරිද? ඍණ 50යි. ඔන්න දැන් අපෙන් අහන්නේ පුතේ අදි ඉල්ලුම් සමීකරණය. පුතේ අර ඉල්ලුම් සමීකරණය වගේමයි කිසිම වෙනසක් නැහැ. QED සමානයි A ඍණ BP. අදි ඉල්ලුම් සමීකරණය කියලා වෙනසක් නැහැ. අර ආකෘතියමයි. අර ආකෘතියමයි. පුතේ අපි මේක ඉස්සෙල්ලම හොයන්නේ බෑවුම B සෙවි. හරිද? B හොයන්නේ කොහොමද? ඩෙල්ටා QED බෙදන ඩෙල්ටා P. අර ක්‍රමෙමයි. මෙතනින් ගන්න පුතේ මිල වෙනස කීයද? 20යි. මෙතනින් ගන්නවා ප්‍රමාණ වෙනස කීයද? 100යි. ධන 50යි ඍණ 50යි අතර වෙනස 100යි. එහෙනම් බෑවම ගන්න එක කරමු පුතේ. අදි ඉල්ලුම් ප්‍රමාණ වෙනස 100යි. මිල වෙනස 20යි. එහෙනම් පුතේ බෑවම සමානයි කීයද? බෑවම සමානයි 5යි. මෙතන ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙලා ඍණ 100යි. ඍණ 100 බෙදීම 20 බෑවම ඍණ 5යි. එහෙනම් බෑවම හොයාගත්ත ඍණ 5යි. දැන් අපි A සොයන්නේ මෙහෙම. මේ එක අවස්ථාවක් ගන්න. මම ගන්නවා පුතේ අවස්ථාව මිල රුපියල් 20 දී අදි ඉල්ලුම් ප්‍රමාණය 50. ඔය අවස්ථාව ගන්න. මිල 20 දී අදි ඉල්ලුම් ප්‍රමාණය 50. මිල 20 දී අදි ඉල්ලුම් ප්‍රමාණය 50. මෙන්න QED සමානයි A ඍණ BP. අර විදියම අදි ඉල්ලුම් ප්‍රමාණය 50යි. මිල රුපියල් 20. මිල රුපියල් 20. බෑවුම කීයද පුතේ? 5. බෑවුම 5. එයන බලන්න පුතේ 50 සමානයි A ඍණ 5 වරක් 10 5 වරක් 20 100. ඍණ 100 මෙහෙ ගේමු. 50 ධන 100 වෙනවා සමානයි A සමානයි කීයද පුතේ? 150. එහෙනම් පුතේ දැන් අපි සමීකරණ ලියලා දාමු. A දන්නු B දන්නු. QED සමානයි 150 ඍණ 5යි B. පිළිතුරු අංක 2. උත්තර අංක 2. උත්තර අංක 2. උත්තර අංක 2. හදාගන්න.
යන් ඊළඟ ප්‍රශ්න අංක 4 කියවන්නෝද ප්‍රශ්න අංක 4 තියෙනකොට භාණ්ඩයේ x මිල y ඉල්ලුම් ප්‍රමාණය තියෙන කොහොමද තියෙන්නේ මෙන්න x මිල y ඉල්ලුම් ප්‍රමාණය අනුරූපයි. ඒ බලන්න මෙන්න x භාණ්ඩයේ මිලයි y භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය අතර තියෙන්නේ ප්‍රතිලෝම සමානයක්. බලන්න පුතේ වක්‍රය මේ පැත්තට බෑවුම් වෙනවා කියන්නේ මේ දෙක අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධය. එක භාණ්ඩයක මිලයි අනෙක් භාණ්ඩයේ සැපය මේ ඉල්ලුම් ප්‍රමාණයයි අතර ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙන්නේ අනුපූරක භාණ්ඩවල. එහෙනම් තේරුම් ගන්න පුතේ එක භාණ්ඩයක මිලයි අනෙක් භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණයයි අතර තියෙන්නේ අනුපූරක ප්‍රතිලෝම සම්බන්ධයක් නම් ඒ භාණ්ඩ දෙක එකිනෙක මොන භාණ්ඩද පුතේ? අනුපූරක භාණ්ඩ. එහෙනම් මේ xy කියන්නේ පුතේ මොන භාණ්ඩද? අනුපූරක භාණ්ඩ. දැන් අපි අහනවා x භාණ්ඩේ මිල ඉහළ යාමක් x ගේ ඉල්ලුම් වක්‍රයටයි y ගේ ඉල්ලුම් වක්‍රයටයි බලපාන්නේ කොහොමද? මොකද අපි අහන්නේ x මිල ඉහළ යාමක්. වදාන්නේ x භාණ්ඩේ මිල ඉහළ යාමක්. x ටයි y ටයි බලපාන්නේ කොහොමද? මේ බලන්න වෙනද? මෙන්න x මිල x ඉල්ලුම් ප්‍රමාණය. මෙන්න x ඉල්ලුම් වක්‍රය. x මිල x ඉල්ලුම් ප්‍රමාණය x භාණ්ඩේ ඉල්ලුම් වක්‍රය. දැන් x ගේ පුතේ බලන්න මිල වැඩි වුණාම මොකෝ වෙන්නේ? මෙන්න අපි ලික උදාහරණයක් ගමු. මිල 10යි ඉල්ලුම් ප්‍රමාණය 100යි. x ගේ මිල ඔන්න x ගේ මිල ඉහළ ගියොත් මොකද වෙන්නේ? මිල රුපියල් 20ට ඉහළ ගියොත් ඉල්ලුම් ප්‍රමාණය මොකද වෙන්නේ පුතේ? අඩු වෙනවා. ඉල්ලුම් ප්‍රමාණය අඩු. එහෙනම් x භාණ්ඩේ ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙලා ඉල්ලුම් ලක්ෂ්‍ය වක්‍රය දිගේ ඉහළට යනවා. අපි කියනවා x ගේ ඉල්ලුම් ප්‍රමාණය අඩුයි. ලක්ෂ්‍ය වක්‍රයේ උඩට. හැබැයි y ට මොකද වෙන්නේ? මේ බලන්න. මේ තියෙන්නේ y ඉල්ලුම් ප්‍රමාණය x මිල. y මිල. y ගේ මිලයි y ගේ ඉල්ලුම් ප්‍රමාණය. මේ දෙන y ඉල්ලුමක්. y ට මොකද වෙන්නේ පුතේ? y ට මොකද වෙන්නේ? පුතේ xy කියන්නේ අනුපූරක භාණ්ඩ. මෙතන හඳුනගන්න. නේ? xy කියන්නේ අනුපූරක භාණ්ඩ. හරියට නිකන් සපත්තු මේස් වගේ. සපත්තු මිල වැඩි වුණොත් මේස් ඉල්ලුම අඩු වෙලා මේස් ඉල්ලුම් වක්‍රය පයින්නවා වමට. පුතේ y ගේ ඉල්ලුම් වක්‍රය dd1 කියලා වමට විතැන්වෙනවා. එහෙනම් y ගේ ඉල්ලුම් වක්‍රය වමට විතැන්වේ. උත්තරය පුතේ එන්නේ x ඉල්ලුම් වක්‍රය දිගේ ලක්ෂ්‍ය ඉහළට ගමන් කරයි y ගේ ඉල්ලුම් වක්‍රය වමට විතැන්වේ. උත්තර අංක 4ට උත්තර අංක 4.
සටහන් කරගන්න මේක. ඊළඟ ප්‍රශ්නාංක 5. ඊළඟ ප්‍රශ්නාංක 5. තරංකාරී වී වෙළඳපොලේ ඉල්ලුම් හා සැපයුම් ශ්‍රිත පහතින් දැක්වේ. ඉල්ලුම් හා සැපයුම් ශ්‍රිත පහතින් දැක්වේ. කියනවා පුතේ. ඉල්ලුම් ශ්‍රිතය 520 ඍණ 4යි p. QD සමානයි 520 ඍණ 4යි p. QS සමානයි ඍණ 80 ධන 8යි p. ඍණ 80 ධන 8යි p. හරිද? right. ටගල් ගම් පුතේ තුලනේ කළ සමතුලිත මිලයි ප්‍රමාණය. සමතුලිත මිල බලන්න. කෙටි ක්‍රම වලින් ගන්න දැන්. 520 80යි 600යි. 4යි 10යි. 600 බෙදුවම් පුතේ 10න් කීයද? 60. සමතුලිත මිල 60. sorry 12යි. 12යි 600 බෙදුවම 12න් 50. සමතුලිත මිල 50යි. සමතුලිත ප්‍රමාණය කීයද? 50 වරක් 4 200යි. 520න් 200ක් 320. පැහැදිලිද? බලන්න. 50 වරක් 4 200යි. 520න් 200ක් 320යි. දැන් නිතරම පුතේ රූපයක් අදින්න. බලන්න හොඳට. ඔබට මම උගන්වද්දී කිසිම ප්‍රශ්නයක් සාකච්ඡා කරන්න බෝඩ් එකේ මුකුත් ලියන්න නැතුව. හැමතිස්සෙම මොනවා හරි බෝඩ් එකේ ලියන්න. හේතුව තමයි පුතේ. ලියනකොට තමයි මේක අදහස එන්නේ. හිතින් ඔක්කොම කරන්න යන්න එපා. එච්චර අපිට හිතේ ලොකු දියුණුවක් නෑ අපේ. සියල්ල හිතින් මනසින් කරන්න. දැන් අපිට ටකල් ග්‍රොමෙන් ඔන්න කොහොමද තියෙන්නේ? මෙතනින් 520න් පටන් ගන්න. ඍණ 80න් පටන් ගන්න. සමතුලිත මිල 50යි. සමතුලිත ප්‍රමාණය 500 320යි. ඔන්න ඔහොමද. දැන් අපිට කියනවා V කිලෝවක් සඳහා 60ක සහතික මිලක් නියම කරන ලද. මෙන්න තේ සහතික මිල 60. සහතික මිල 60. නියම කරන ලදී. මුළු වැස් සැපයුම වෙළඳපොළට ළඟා වීමෙන් පසු V කිලෝක මිල වනුයේ. දැන් බලන්න පුතේ ඉස්සෙල්ලා අපි හොයාගන්න ඕන මොකක්ද? 60 ගානේ සපයන මුළු සැපයුම කීයද? 60 ගානේ සපයන මුළු සැපයුම කීයද? QS සමානයි ඍණ 80 ධන 8යි p. 60 ගානේ සපයන ප්‍රමාණය වැඩි කරන්න පුතේ 60. QS සමානයි ඍණ 80 ධන 8 6 480. එහෙනම් සැපයුම් ප්‍රමාණය කීයද? 400. එහෙනම් 60 ගානේ සපයන ප්‍රමාණය කීයද මගේ පුතේ? 400. 60 ගානේ සපයන ප්‍රමාණය කීයද? 400. දැන් අපිට බලා ගන්න ඕන මොකක්ද? 400ක් වෙළඳපළට ගියාම පාරිභෝගිකයා ගෙවන මිල. 400ක් වෙළඳපළට ගියාම පාරිභෝගිකයා ගෙවන මිල. මේ මොකද? ගන්න සැප ඉල්ලුම් සමීකරණ QD සමානයි
520 ඍණ 4යි p නේ. අපිට ඕන මොකක්ද? 400ට පාරිභෝගිකය ගෙවන මිල. ඒක අහන්න. වෙළඳපොළට ළඟා වූ පසු මිල. 400ට ඉල්ලුම්කරුව ගෙවන්න සූදානම් මිල. මෙතෙන් දාන්න පුතේ 400. ඉතාලම ලේසි. 4යි p මෙහි ගේන්න. ධන 4යි p. 520 ඍණ 4 520 ඍණ 400. 4යි p සමානයි පුතේ 120යි. දැන් දෙපැත්තෙන් බෙදන්න 4යි. p සමානයි කීයද පුතේ 30යි. එහෙනම් මෙතන මිල 30යි. උත්තරය 30යි. උත්තරාංක 2. එහෙනම් පස්වෙනි ප්‍රශ්නේ උත්තරාංක 2. 30. හදාගන්න. යා. බෞද්ධීලක එක්තරා භාණ්ඩයක සමතුලිත මිලේ ඉහළ යාමක්ද සමතුලිත ප්‍රමාණය අඩු වීමක්ද වාර්තා විය. මෙවැනි තත්ත්වයකට හේතුවක් වනුයේ. මේ බලන්න පුතේ හොඳට. QP ඉල්ලුණු සැපයු සමතුලිත මිල සමතුලිත ප්‍රමාණය. මොකක්ද උනායි කියන්නේ? සමතුලිත මිල ඉහළ යාමක්ද ප්‍රමාණය අඩු වීමක්ද? සමතුලිත මිල ඉහළ යන්න ඕන ප්‍රමාණය අඩු වෙන්න. මෙන්න මේ හරිය නේද ඔය සිද්ධිය වෙන්නේ. ඔන්න ඔතන නේද? හොඳට බලන්න. ඔන්න ඔතෙන්දී ඔය සිද්ධිය වෙන මොකක්ද? අපේ අවස්ථාව ඉෂ්ට වෙනවා. අපේ ප්‍රශ්නේ අවස්ථාව ඉෂ්ට වෙනවා. මොකක්ද? P Q බලන්න S1 මෙතෙන්ට එන්න මොකෝ වෙන්නේ? ඉල්ලුම් වක්‍රයක් පයි. D1 ඔහොම වුණා නම් හරි. නේද? දැන් බලන්න මිල වැඩි වෙලා ප්‍රමාණය අඩු වෙනවා. නේද? එහෙනම් උත්තරේ පුතේ උත්තරාංක 5 එල්ලුම් වක්‍රය දකුණට විතැන්වීම හා ඊට වැඩි වේගයකින් සැපයුම් වක්‍රය වමට විතැන්වීම. එල්ලුම් වක්‍රය දකුණට විතැන්වීම හා ඊට වැඩි වේගයකින් සැපයුම් වක්‍රය වමට විතැන්වීම උත්තරාංක 5 සටහන් කරගන්න. උත්තරාංක 5. උත්තරාංක 5. right. ඊළඟ ප්‍රශ්නේ 7 වෙනි ප්‍රශ්න හොඳ ප්‍රශ්නයක් බලන්න. එක්තරා භාණ්ඩයකට නිෂ්පාදන සහනාධාරය ලබා දුන් විට ලබා දුන් මුදල් ප්‍රමාණය නිෂ්පාදන අතිරික්තයේ වැඩිවීම හා සුබ සාධන පිරිවැය යන දෙකෙහි එකතුවට සමාන වේ. මෙන්න මේකට සිද්ධිය. මෙන්න පූර්ණ අනම්‍ය ඉල්ලුම් වක්‍රයක් තියෙනවා. මෙන්න පුතේ සැපයුම් වක්‍රය S අන සමතුලිත මිල ප්‍රමාණය මිල තියෙනවා. දැන් මේ භාණ්ඩෙට පුතේ දෙනව මොකක්ද? සහනාධාරයක්. සහනාධාරයක් දෙන්න. S ධන S නැත්නම් S ධන R.
සහනාධාර නිසා සැපයුම් වක්‍රය පයින්නවා පුතේ කොහාටද? දකුණට. හැබැයි භාණ්ඩයේ මිල ඉහළ යාමක් සිද්ධ වෙන්නේ නැහැ. පූර්ණ නම්‍ය ඉල්ලුම් වක්‍රයකට සහනාධාරයක් දුන්නට භාණ්ඩයේ මිල ඉහළ යාමක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් පුතේ නව සමතුලිතයෙන් උඩට නැගිටින්න. මෙහාට. හරිද? උඩට යන්න පුතේ. දැන් පුතේ මෙන්න P1. මේ කියන්නේ මොකක්ද? නිෂ්පාදකයා ලබන සුද්ධ මිල. නිෂ්පාදකයා ලබන සුද්ධ මිල. මේ අතර ප්‍රමාණයෙන් කියවෙන්නේ මොකක්ද? සහනාධාරය. සහනාධාරය. එහෙනම් පුතේ මේ බලන්න. මෙන්න සහනාධාරය, මෙන්න සහනාධාරයට පස්සේ අලවෙන ප්‍රමාණය. මෙන්න මේ ප්‍රමාණයෙන් මොකක්ද අරන්නේ පුතේ? රජයට වියදමක් යනවා. මෙන්න මේ ප්‍රමාණයෙන් රජයට වියදමක් යනවා. ඕකේ පුතේ මෙන්න මේ ඔන්න සහනාධාරයේ වියදම. මෙච්චරක් සහනාධාරේ මෙච්චරක් ප්‍රමාණයකට දෙන්න. ඕකේ මෙන්න මේ කොටසින් පෙන්වන්නේ නිෂ්පාදන අතිරික්තයේ වැඩි. නිෂ්පාදන අතිරික්තයේ වැඩි. ඔය කොටසින් පෙන්වන්නේ මොකක්ද? නිෂ්පාදන අතිරික්තයේ වැඩි. මෙන්න මේ කොටසින් ඔබ දන්නවා නව සමතුලිතයෙන් උඩට නැගලා මේ පැත්තේ හැදෙන මෙන්න මේ කොටසින් පෙන්වන්නේ පුතේ අහිමි වන සමාජ සුබ සාධක. අහිමි වන සමාජ සුබ සාධක. එහෙනම් බලන්න පුතේ හොඳට. මෙන්න මේ මුළු ඍජු කෝණයෙන් කියවෙන්නේ මොකක්ද? සහනාධාරය සඳහා රජයට ගිය වියදම. තේරුණා? සහනාධාරය සඳහා රජයට ගිය වියදම. මේ කොටසෙන් කියවෙන්නේ නිෂ්පාදන අතිරික්තයේ වැඩි. මේ කොටසෙන් කියවෙන්නේ අහිමි වන සමාජ සුබ සාධක. එහෙනම් නිෂ්පාදන අතිරික්තයේ වැඩිවීමයි අහිමි වන සමාජ සුබ සාධනයයි එකතු කළාම රජයේ වියදමට සමාන වෙන්නේ පූර්ණ නම්‍ය ඉල්ලුම් තත්ත්වය යටතේ උත්තරාංක පූර්ණ නම්‍ය ඉල්ලුම් තත්ත්වය යටතේ බලන්න උත්තරාංක ඉල්ලුම පූර්ණ නම්‍ය වේ නම්‍ය ඉල්ලුම පූර්ණ නම්‍ය වේ නම්‍ය බලන්න උත්තරාංක 4 මෙන් බාණ්ඩේ ඉල්ලුම පූර්ණ නම්‍ය වේ උත්තරාංක 4 රූපසටහන දාන්න උත්තරාංක 4 උත්තරාංක 4 හත්වෙනි ප්‍රශ්නෙට උත්තරාංක 4 ඉල්ලුම පූර්ණ නම්‍ය වේ. 8 වෙනි එකට එනවා පුතේ 8 වෙනි ප්‍රශ්නය. 54 ප්‍රශ්න පත්‍රයේ 8 වෙනි ප්‍රශ්නය. ප්‍රශ්න අංක 8. ප්‍රශ්න අංක 8. කියවා එක්තරා භාණ්ඩයක වෙනසයි වෙළඳපොළ ක්‍රියාකාරීත්වය රූපසටහන පෙන්වයි. රජයේ මෙම භාණ්ඩය අලෙවි කළ හැකි උපරිම මිලට වඩා අඩු මිලක් නියම රජයේ බොහෝ සෙයින් සිදුවීමට හැකියි. මේ බලන්න උපරිම මිල පැනවීම. උපරිම මිල පැනවීම. තම සාමාන්‍ය ප්‍රශ්නයක්. පුතේ උපරිම මිල පැනෙවුවම පාරිභෝගික අතිරික්තය වැඩි වෙනවා. පාරිභෝගික අතිරික්තය වැඩි වෙනවා. නිෂ්පාදන අතිරික්තය අඩු වෙනවා.
හොඳට මතක තියාගන්න. උපරිම මිල ගහන්නේ මෙන්න හාල් වල මිල 100යි. හාල් වලට ගහනවා 90ක උපරිම මිල. කාට වාසියක් වෙන්නද ගහන්නේ? පාරිභෝගිකයට වාසියක් වෙන්න. හාල් වල මිල තිබුණේ 100යි. හාල් වල මිල දරා ගන්න බැරි නිසා ආණ්ඩුව ගහන පාලන මිලක් උපරිම මිල 90යි. ඒ කියන්නේ කාට වෙන්නේ? වාසියක් වෙන්නද? පාරිභෝගිකයට වාසියක් වෙන්න. අන්න ඒකේ ප්‍රතිඵලයේ විදිහට පාරිභෝගික අතිරික්ත වැඩි වෙනවා. නිෂ්පාදන අතිරික්තය අඩු වෙනවා. මෙන්න මේ ප්‍රමාණය පුතේ සමාජ සුභ සාධනය අඩු වෙනවා. සුභ සාධනය අඩු වෙනවා. ඔන්න ඔබ තියෙනවා. එහෙනම් උත්තරය පාරිභෝගික අතිරික්තය වැඩි වෙයි, නිෂ්පාදන අතිරික්තය අඩු වෙයි, ආර්ථික සුභ සාධනය අඩු වෙයි. උත්තරාංක 3. 8 වෙනි ප්‍රශ්න උත්තරාංක 3. යා. 8 වෙනි ප්‍රශ්නේ උත්තරාංක 3. යයි පුතේ ප්‍රශ්නාංක 9. ප්‍රශ්නාංක 9. අංක 9. සියයට 10ක මිල වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙස භාණ්ඩ පහක ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වී ඇති ආකාරය පහත වේ. ඉහත වෙනස් වීම කාරණ කොටගෙන එක් භාණ්ඩයක අලෙවි ආදායම පමණක් වැඩි වී ඇත. එම භාණ්ඩය මේ බලන්න පුතේ හොඳට. අලෙවි ආදායම සමානයි මිල වැඩි කිරීම ප්‍රමාණය. තොර බලන්න පුතේ මිල වැඩි වෙලා තියෙන්නේ 10%යි. මිල වැඩි වීමේ ප්‍රතිශතය කියන්නේ 10%යි. අලෙවි ආදායම වැඩි වෙන්නයි ඕන. අලෙවි ආදායම වැඩි වෙන්නයි ඕන. එතකොට පුතේ මිල වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය මොකද වෙන්නේ පුතේ? අඩු වෙනවා. මිල වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. තපුතේ මේක වෙන්න නම් මිල වැඩි වෙනකොට මේක වෙන්න නම් මිල වැඩි වෙනවට වඩා අඩු ප්‍රතිශතයකින් ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. එතකොට තමයි පුතේ මේ වගේ වෙන්නේ. සාමාන්‍ය ඉලක්කම් දෙකක්. මිල වැඩි වෙනවට වඩා අඩු ප්‍රතිශතයකින් තමයි මේ විතර. මිල වැඩි වෙනවා 10%කින් ඉල්ලුම් ප්‍රමාණය 20%කින් අඩු වෙනවා. දැන් මොකෝ වෙන්නේ? අලෙවි ආදායම අඩු වෙනවා. ඒ අඩු වීම වැදගත්. හොඳ බලන්න. මිල 10%කින් වැඩි වෙලා ඉල්ලුම් ප්‍රමාණය 20%කින් අඩු වුණා. ආදායම අඩු වෙන්න කරන බලපෑම 20%ක් නේ. වැඩි වෙන්න කරන බලපෑම 10%ක්. එහෙනම් ආදායම අඩු වෙනවා. හැබැයි පුතේ එහෙනම් මිල අඩු වෙච්ච වැඩි වෙච්ච පාර අලෙවි ආදායමත් වැඩි වෙන්න නම් මිල වැඩි වෙච්ච ප්‍රතිශතයට වඩා අඩු ප්‍රතිශතයකින් අලෙවි ආදායම අඩු වෙන්න ඕන. 10%ට වඩා අඩුවෙන් අලෙවි ආදායම වැඩි වෙලා තියෙන D භාණ්ඩේ. D භාණ්ඩේ බලන්න 100 ඉඳලා 92යි. 100ට 8යි. අන්න පුතේ 100ට 8ක අඩු වෙනවා. උත්තරය D භාණ්ඩේ. උත්තරය D. උත්තරාංක 4. උත්තරාංක 4. උත්තරාංක 4. උත්තරාංක 4. යගිය 10 වෙනි ප්‍රශ්නය. ප්‍රශ්නාංක 10. ප්‍රශ්නාංක 10. බලන්න හොඳේ. දෙන ලද භාණ්ඩයක රුපියල් 5ක බද්දක් පැනවීමෙන් පසු සමීකරණය පහත වේ. අන්න පුතේ බද්ද පැනෙව්වට පස්සේ සමීකරණය පහත වේ. කීයදී බදු පැනවීමෙන් පස් සමීකරණය පහත වේ. කීයද පුතේ? 50 10 10යි.
මේ තියෙන්නේ පුතේ බදු පසු එක S ධන T එක. පටන් ගන්න කීයද 50යි. හරිද? රජයේ මෙම්බර්ද ඉවත් කරන ලදී. දැන් අන්තක්ඛණ්ඩයේ කීයද 50යි. ඔන්න ඔහොම තියෙන්නේ. නේ? අපි දැන් සමීකරණ මත ලියමු. QS සමානයි 50 ධන 10යි. ඕමනේ තියෙන්නේ. මුතේ මේ බද්ද අයින් කරලා බද්ද කපා හැරලා බද්ද අයින් කරලා පුතේ S බද්ද අයින් කරගුවම වක්‍රේ දකුණට බලන්න. එහෙනම් 50ට වඩා අන්තක්ඛණ්ඩය වැඩි වෙන්න ඕන. බලන්න. 50ට වඩා වැඩි අන්තක්ඛණ්ඩයේ තියෙන උත්තරාංක 4 QS සමානයි 100 ධන 10යි P. උත්තරාංකය 4. රූප සටහන් දාගන්න. උත්තරාංක 4. උත්තරාංක 4. ඊළඟ 11 වෙනි ප්‍රශ්නය. ප්‍රශ්නාංක 11. ප්‍රශ්නාංක 11. ප්‍රශ්නාංක 11. X භාණ්ඩයේ තරංකාරී වෙළඳපොළ කාල විකිරයයි උපකල්පනය කරයි. X භාණ්ඩයේ නිෂ්පාදනය මත බද්දක් පනවනු ලැබුවොත් වා සඳහන් කවරක් නිවැරදි වේ? කවරක් නිවැරදි වේද? නිවැරදි උත්තරය පුතේ අංක 1. මේ වල අංක 1 තමයි නිවැරදි පිළිතුර. ඉල්ලුම් වක්‍රය පූර්ණ නම්‍ය වේ නම් මේ ඉල්ලුම් වක්‍රය පූර්ණ නම්‍ය වේ නම් බද්දේ ප්‍රමාණයෙන් මිල ඉහළ නොවේ. මෙන්න S. සරි. දැන් මෙන්න මිල P Q. දැන් මේකට බද්දක් ගහපු ගමන් පුතේ මොකෝ වෙන්නේ? සැපයුම් වක්‍රය S ධන T කියලා වමට විතැන්නේ. බලන්න පුතේ එම මිලමයි මිල ඉහළ යාමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක තමයි නිවැරදි ප්‍රකාශය. උත්තරාංක 1. රූප සටහන් දාගන්න. හොඳයි. 12 වෙනි ප්‍රශ්නය. 12 වෙනි ප්‍රශ්නය. මොකක්ද 12 වෙනි ප්‍රශ්නේ කියන්නේ? X බාල භාණ්ඩයක් වේ නම් ආදායමේ පහළ වැටීමක් නිසා. පුතේ X කියන්නේ බාල භාණ්ඩයක් නම් ආදායම වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. හරිද? ඉල්ලුම් ප්‍රමාණය අඩු. මේ බලන්න. X ඉල්ලුම් ප්‍රමාණය. X මිල. මේ X කියන්නේ මොන භාණ්ඩයක්ද? බාල භාණ්ඩයක්. හැබැයි බාල භාණ්ඩයක් වුණත් මිලයි ඉල්ලුම් ප්‍රමාණයයි ප්‍රතිලෝමීයයි ඔය විදිහට ඉල්ලුමක් වෙන්නේ. ඔය විදිහට. සාමාන්‍ය වගේම. ඇයි? බාල භාණ්ඩයේ ඉල්ලුම් නීතියට අපුතර කියලා දීලා තියෙනවා. බාල භාණ්ඩයේ ඉල්ලුම් නීතියට යට බාල භාණ්ඩයේ මිල ඉල්ලුම් ප්‍රමාණය ප්‍රතිලෝමීයන් සෙරෙන්නේ මේ වගේ. ආදායමේ අඩුවීමක් නිසා. දැන් ආදායම අඩු වෙනකොට මොකද වෙන්නේ? ආදායමේ හට ගන්නා පහළ වැටීම. මේ බලන්න මෙන්න. දැන් ආදායම අඩු වුණා. ආදායම අඩු වුණා නම් ඉල්ලුම් ප්‍රමාණය මොකද වෙන්නේ පුතේ? වැඩි වෙනවා. මේ දෙක අතර තියෙන්නේ මොකක්ද? ප්‍රතිලෝමීය සම්බන්ධය. අන්න ආදායම අඩු වෙනකොට බාල භාණ්ඩ ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. මිල වැඩි වෙනවා. ප්‍රමාණය වැඩි වෙනවා. now උත්තරේ පුතේ උත්තරාංක 5 ඉල්ලුම වැඩි වී වක්‍ර දකුණට පයින්නෝ මිල වැඩි වී ඉල්ලුම් කරන ලබන ප්‍රමාණය
වැඩි. උත්තරාංක 5. උත්තරාංක 5. උත්තරාංක 5. දහතුන ඉතාම ලේසි ප්‍රශ්නයක් තියෙන පුතේ. 13 සහනාධාරයේ වශයෙන් ගෙවන ලද මුළු මුදල් ප්‍රමාණය පුතේ ප්‍රශ්න උත්තරයේ KABL. ප්‍රශ්න උත්තරේ ඉතාම සරලයි KABL. KABL 13ට උත්තරාංක 5. ඉතාම සරල ප්‍රශ්නයක්. යන් ඊළඟ 14ට හොඳ ප්‍රශ්නයක් බලන්න. QP කියනවා 2016 වර්ෂයේදී වෙළඳපොළ කුරුදු කිලෝග්‍රෑම් එකක් රුපියල් 900 බැගින් මිලියන 10ක් අලෙවි කෙරේ. එකක් 900 බැගින් මිලියන 10ක් අලෙවි කෙරේ. ඔන්න නම් එකක් 900 ගානේ මිලියන 10ක් අලෙවි කෙරේ. 2017 වර්ෂයේදී වෙළඳපොළේ කිලෝග්‍රෑම් එකක් 17 දී 800 බැගින් 10යි. එහෙනම් ලක්ෂ්‍ය බලන්න. 800 බැගින් 10යි. හොඳට බලන්න. 800 බැගින් 10යි. ඔතන 10 වෙනස් නැහැ. මට කියන්න මගේ පුතේ දැන් මෙතෙන්ට එන්නේ කොහොමද? ඔතෙන්ට එන්නේ මොකද්ද කරන්නේ? මෙන්න කරන්න ඕන දේ පුතේ සැපයුම් වක්‍රය දකුණට විතැන් වෙන්න ඕන. S1 සැපයුම් වක්‍රය දකුණට විතැන් වෙන්න ඕන. S1 ඉල්ලුම් වක්‍රය වමට විතැන් වෙන්න ඕන. මොන අනුපාතයෙන්ද පුතේ? සමාන අනුපාතයක. සැපයුම් වක්‍රය දකුණට විතැන් වෙන්න ඕන. ඉල්ලුම් වක්‍රය වමට විතැන් වෙන්න ඕන. සමාන අනුපාතයක. now උත්තරේ පුතේ ඉල්ලුම අඩුවීම සැපයුම වැඩිවීම උත්තරාංක 3. උත්තරාංක 3. උත්තරාංක 3. අපි යන ප්‍රශ්නාංක 15ට. අපි යන ප්‍රශ්නාංක 15ට. එක්තරා පාරිභෝගික භාණ්ඩයක් සඳහා වන වෙළඳපොළ සැපයුම් වක්‍රය ඉහළට බෑවුම් වන බවත් වෙළඳපොළ ඉල්ලුම් වක්‍රය පහළට බෑවුම් වන බවත් සලකා. මෙම භාණ්ඩය සඳහා එක සහනාධාරයක් ලබා දීම පාරිභෝගික අතිරික්තය නිෂ්පාදන අතිරික්තය කෙරෙහි බලපාන්නේ කොහොමද? මේ බලමු. සහනාධාර රූප සටහනට QP SD PQ හරිද? ඔන්න සහනාධාරයක් හම්බෙනවා. සහනාධාරය හම්බෙච්ච ගමන් සැපයුම් වක්‍රය දකුණට යනවා. S ධන R නැත්නම් S මෙන්න P1 P0 P1 P2 හරිද? දැන් පුතේ බලන්න පාරිභෝගික අතිරික්තය තිබුණේ කොච්චරයිද? මෙන්න තිබුණු පාරිභෝගික අතිරික්තය අලුත් පාරිභෝගික අතිරික්තය ඔන්න අලුත් පාරිභෝගික අතිරික්තය ඉස්සෙල්ලා පාරිභෝගිකයාගේ සමතුලිත මිල මෙන්න සමතුලිත මිලට උඩ ඉල්ලුම් වක්‍රයට යනවා. දැන් ගෙවන්නේ නව සමතුලිතද මෙන්න දැන් පාරිභෝගික අතිරික්තය. එහෙනම් පාරිභෝගික අතිරික්තය වැඩි වෙනවා. පාරිභෝගික අතිරික්තය වැඩි වෙනවා. නිෂ්පාදන අතිරික්තය බලන්න. ඉස්සෙල්ලා නිෂ්පාදකයා ලැබි ඔන්න ඔය ටික. නිෂ්පාදන අතිරික්තය. දැන් නිෂ්පාදකයා ලබන්නේ මේ මිල මෙන්න නිෂ්පාදන අතිරික්තය.
නිෂ්පාදන අතිරික්ත වේ. නිෂ්පාදන අතිරික්ත වේ. එහෙනම් පාරිභෝගික අතිරික්තයත් වැඩි වෙනවා. නිෂ්පාදන අතිරික්තයත් වැඩි වෙනවා. උත්තරාංක 3 වැඩි වී උත්තරාංක 3. හරිද? right. එහෙනම් පුතේ විනාඩියක් ඉන්න ඕනේ. පුතාගේ නිවැරදි පිළිතුරු සංඛ්‍යාව හරියට කරලා පුතේ ප්‍රශ්න පත්‍රේ නිවැරදි පිළිතුරු සංඛ්‍යාව 0.71 560යි 5134ට WhatsApp පණිවිඩයක් එවන්න. මගේ පිළිතුරු සංඛ්‍යාව එච්චරයි. මගේ නම මේකයි කියලා මැසේජ් එකක් දාන්න. හරිද? right. අයබෝන් තිරුවන් සරණයි.